පළමු වතාවට මේ වගේ දේශනාවක් කරන්නට අපිට අවස්ථාව ලැබීම ගැන. ඉතින් පින්වතුන්ලා එක මම කතා කරනවා ඊටාම වටින දහම් මාතෘකාවක්. ඒ තමයි අටලෝ දහමින් කම්පා නොවි සිටීම. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති. තව ඉදිරියට ඒ ගාථාව තියෙනවා. අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං කියලා. අෂ්ටලෝක ධර්මයෙහි යම් කිසි කෙනෙකුගේ හිත කම්පා වෙන්නේ නැත්තම්, කලබල වෙන්නේ නැත්තම්, නොසෙල්වි නිශ්චලව පවත්වාගෙන යන්න පුළුවන් නම් ඒ උතුම් මංගල ධර්මයක් කියලා. ඉතින් අපි තේරුම් ගැනීම වැදගත්. අපේ ශාස්ත්‍රවරයා කුමක්ද මේන් අර්ථවත් කළේ කියලා. අපේ බුදුහාමුදුරුවෝ මේ මංගල ධර්මය ලෙස වදාළ දහම් පාඨයේ අන්තර්ගතය මොකක්ද කියලා අපි සොයා බලන එක වටිනවා. මොකද නායක සායන් වහන්සේත් 45 අවුරුද්දක් මේ ශාසනය වෙනුවෙන්, සමාජය වෙනුවෙන් සේවය කරන කෙනෙක්. ඔයත්ොත් විශාල වශයෙන් සමාජයත් එක්ක එකතු වෙලා වැඩ කරන අය. ඉතින් එවැනි පිරිසක් අටලෝ දහම ගැන දැනුවත්ව ඉඳීමත්, පුළුවන් තරම් අටලෝ දහමින් අකම්පිතව කටයුතු කරන විලාසය මොකක්ද කියලා සොයා ගැනීමත් අතිශයින් වැදගත්. මොනවද අටලෝ දහම? ලාභෝ අලාභෝ, අයසෝ යසෝච, නින්දා ප්‍රශංසාච, සුඛංච දුක්ඛං. ලාභ, අලාභ, යස, අයස, සැප සහ දුක නේ. නින්දා ප්‍රශංසා, සැප සහ දුක. ඔය කියන අට ධර්මය. දැන් ඔය අට ධර්මයෙන් කම්පා වෙනවා කියන එක අපි අර්ථකථනය කරගන්න ඕන ධර්මානුකූලව. සාමාන්‍ය මිනිස්සු කම්පා වෙනවා කියන වචනේ අර්ථකථනය කරගෙන තියෙන්නේ දුක් වෙනවා කියන අර්ථෙන්නේ. දැන් ඔයත්ෝ කාට හරි කරදරයක් වුණා කියලා ආරංචි වුණොත් කියනවා ඔයාලට වෙච්ච කරදරේ අහලා අපි හරියට කම්පා වුණා කියලා නේ. එහෙම කියනවනේ. එතකොට අටලෝ දහමින් කම්පා වෙනවා කියන්නේ අටලෝ දහම නිසා දුක් වෙනවා කියන අර්ථයක් නෙමෙයි. සාමාන්‍ය ජීවිතයේදී කම්පා වෙනවා කියන්නේ දුක් වෙනවා කියන අර්ථය උනාට අටලෝ දහමටම අදාළව නම් කම්පති කියන වචනේ තේරුම දුක් වෙනවා කියන අර්ථෙ නෙමෙයි. මොකද මම දන්න තරමට ලාභ ලැබෙනකොට දුක් වෙන අය නෑ කවුරුත් නේ. කීර්ති ප්‍රශංසා හම්බ වෙනකොට කවුරුත් අඬා වැළපෙනවා අනේ මගේ හොඳ පැතිරෙනවා කියලා. මට අන්න අහවල්ලු ප්‍රශංසා කරනවා කියලා අඬන මිනිස්සු ඉන්නවද? නෑ. ශෝක පරිදේව උපදින්නේ නෑනේ නේ. එහෙනම් කම්පා වෙනවා කියන වචනේ සාමාන්‍ය සිංහල භාෂාවේ යෙදෙන විදියට මෙතෙන්ට අර්ථකථනය කරන්න බෑ. එහෙනම් මෙහි වචනේ අර්ථ මොකද්ද? කම්පති. කම්පති කියන්නේ සෙලවෙනවා, සැලෙනවා, චලනය වෙනවා. පාලියේ වාක්‍යයක් කිව්වොත් දැන් හුළඟක් ආවොත් මොකද්ද වෙන්නේ? මේ ගස් සෙලවෙනවා. එතකොට අපි කියනවා වාතේන රුක්ඛං කම්පතිනේ. සුළඟට ගස සෙලවෙනවා. එතකොට කම්පති කියන වචනේ අර්ථය මොකද්ද? දුක් වෙනවද, සෙලවෙනවද? සෙලවෙනවා, සැලෙනවා, චලනය වෙනවා, වෙනස් වීම් වලට භාජනය වෙනවා. කම්පති කියන වචනේ අර්ථය ගන්න ඕනේ මේ විදියට. එතකොට චිත්තං කිව්වේ හිත. යස්ස යමෙකුගේ නකම්පති නොසෙල්වේද කුමක් නිසාද? පුට්ටස්ස ලෝක ධම්මේහි. තමන් හමුවට ඉදිරිපත් වෙන අටලෝ දහම නිසා. අටලෝ දහම නිසා යමෙකුගේ හිත සසල වෙන්නේ නැද්ද?
සැලවෙන්නේ නැද්ද? එය උතුම් මංගල ධර්මයක්. උතුම් ධර්මතාවක්. ඇත්තට මේ ධර්මතාවයේ සහිත නම් කෙනෙකුගේ හිතේ ඒ උත්තමයා කොයි වගේ උත්තමයෙක් වෙන්න ඕනද? මේ ධර්ම අටෙන්ම පොඩ්ඩක් කලබල වෙන්නේ නැත්තම් රහතන් වහන්සේ කෙනෙක්. පසේ බුදුහාමුදුරු කෙනෙක්. ලෞතුරු බුදුහාමුදුරු කෙනෙක්. එතනින් මෙහා හැමෝගෙම හිත අල්ප මාත්‍රයක් හරි සැලෙනවද නැද්ද? සැලෙන. සෝතාපන්න වෙලා හිටියත් සැලෙනවා. සෝතාපන්න වෙච්ච උත්තමයාගේ හිතට වඩා අඩුවෙන් තමයි සක්‍රුදාගාමී වෙච්ච කෙනෙක්ගේ හිත සැලෙන්නේ. ඊටත් වඩා අඩුවෙන් තමයි අනාගාමී වෙච්ච කෙනාගේ හිත සසල වීමක් වෙන්නේ. හැබැයි පූර්ණ නිශ්චල භාවයක් සිතේ ඉපදිලා නම් ඒ කාගේද? මහරහතන් වහන්සේගේ, පසේ බුදුරජාණන් වහන්සේගේ, ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ පමණයි. ඉතින් අපේ නිතර ප්‍රතිඥා දෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ සරණ යනවා කියලානේ. ඒ උතුම් සද්ධර්මයේ සරණ යනවා කියලානේ. උතුම් ආර්ය මහා සංඝරත්නයේ සරණ යනවා කියලානේ. තුන් සැරයක් දැන් බණට කලිනුත් ප්‍රතිඥා දුන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එහෙනම් ඒ තිසරණයට ප්‍රතිඥා දීපු අපේ මූලිකම අභිලාෂය වෙන්න ඕනේ මොකක්ද? ඒ කායන ප්‍රාර්ථනාව වෙන්න ඕනේ මොකක්ද? අටලෝ දහමින් නොසැලෙන හිතක් හදාගන්න එක. එහෙම නොසැලෙන හිතක් හදාගත්ත උත්තමයෝ අපි අනුගමනය කරන්නට ප්‍රතිඥා දෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ උතුම් ආර්යයන් වහන්සේලායි නේ. ඊට අමතරව අපි ප්‍රතිඥා දෙනවා ඒ උතුම් නිශ්චල සිත, ඒ උතුම් මහරහත් බෝධිය හෝ පසේ බුදු බෝධිය හෝ ලෞතර බුදු බෝධිය ලැබෙන ධර්ම මාර්ගය අපි අනුගමනය කරනවා කියලා. ඒ නිවනම සාක්ෂාත් වෙන ධර්ම මාර්ගය අනුගමනය කරනවා කියලා තමයි අපි සමාදන් වෙන්නේ නේ. තිසරණයට ප්‍රතිඥා දෙන්නේ එහෙමනේ. එහෙනම් අපේ ඒකායන අරමුණ වෙන්න ඕනේ අටලෝ දහමින් නොසැලෙන තත්වෙට හිත හදාගන්න එක. දැන් බලමු අපි කොහොමද ලාභ නිසා හිත සසල වෙන්නේ. ලාභ නිසා හිත සසල වෙන්නේ කොහොමද? ලැබීම්, ලාභ වලට කියනවා මොනවද? ලැබීම්. ලැබීම්. ඇහැට රූප, කනට ශබ්ද, දිවට රස, නහයට ගන්ධයන්, ස්මෙල්, ශරීරයට පහස, හිතට ධර්ම නේ. දැන් මේවා තමයි අරමුණු. මේවා ලැබීම්නේ. එතකොට මේවා ලැබෙනකොට බොහෝ විට මේවයින් අපිට ලැබෙන්නේ සුඛ ආස්වාදයක් නම් නේ. වේදනාව සුඛ නම්, සැප නම්. දන්නේම නැතුව වේදනා පච්චයා මොකක්ද උපතින්? තණ්හා නේද? වේදනා පච්චයා තණ්හා. ඒ වේදනාව ඒ අපිට ඇතිවෙන හැඟීම, සැපසහගත හැඟීම, සැපසහගත දැනීම, විඳීම නිසා ඊළඟට අපිට ඇති වෙනවා අනේ ඒක මගේ උනානම් කියලා නේද? රූප ගැන එහෙම හිතෙන්නේ නැද්ද? හිතෙලා නැද්ද? හිතුණා. හිතුණු හින්දානේ කසාද බැන්දේ නේද? ශබ්ද ගැන හිතුණා නේ? රහ ගැන හිතුණා. පහස ගැන හිතුණා. ඒක මගේ උනානම් කියලා ලැබිච්ච පළවෙනි වෙලාවෙම හිතුණා. එතකොට ඒ ඇහැට රූපය හමු වෙලා හිත එක්කහුව වෙන වෙලාවේ නේද? අරමුණයි ඉන්ද්‍රියයි එකතු වෙන වෙලාවේ එතනට විඥානයකුත් සැකසෙනවනේ නේද? ඒ තුනේහි එකතු වීම නේද? තින්නං සංගති පස්සෝ, ඒ ස්පර්ශයත් එක්කම ඒ තුන දන්නේම නැතුව වේදනාවක් උපදිනවා. වේදනාවත් එක්කම ඒක සැපයි නම් ඇලීමක් ඇති වෙනවා. ඇලීමක්. අන්නේ ඇලීම තමයි සසල වීම. ඇහැයි රූපේ හිතයි එකතු වෙන වෙලාවේ දැනෙන වේදනාවත් එක්ක
ඇලීමක් ඇති වුණොත් ඒකට කියන්න පුළුවන් අපේ හිත මොකක් වුණා කියලාද? සසල වුණා කියලා. දැන් රහතන් වහන්සේ කෙනෙකුටත් රූප හමු වෙනවද නැද්ද? හමු වෙනවා. ඇස පේනවානේ. ඇසට රූප හමු වෙනවා. සිත එකතු වෙනවා. හැබැයි උන්වහන්සේලා අපි වගේ හිතින් වටිනාකම් දෙන්න යන්නේ නැහැ. දිත්තේ දිට්ඨ මත්තං. දකින දේ දෘෂ්ටි මාත්‍රයක් විතරක් කොට ගන්නවා. විඳින දේ විඳීම් මාත්‍රයක් විතරක් කොට ගන්නවා. ඇහෙන දේ ශබ්ද මාත්‍රයක් විතරක් කොට ගන්නවා. අපි නම් හරි ලස්සන හඬ, හරිම ලස්සන රූපේ, මොන තරම් ප්‍රිය සුවඳක්ද, කොච්චර රහයිද. අපේ වටිනාකම් දෙනවද නැද්ද? වටිනාකම් දෙනවා. අන්න ඒ වටිනාකම් දීම කැමැත්තේ නේද? කැමැත්තේ වටිනාකම් දීම නිසා අපේ හිත සසල වුණා කියන්න පුළුවන්. රහතන් වහන්සේ කෙනෙකුගේ හිත කැමැත්තෙන් වටිනාකම් දීමකට යෑමක් නැති නිසා නකම්පතිනේ, අකම්පිතයි. පැහැදිලිද? කම්පා වෙනවා සහ නෑ කියන එකේ අර්ථය. කම්පා වෙනවා කියන්නේ කැමැත්තෙන් ආසාවෙන් ප්‍රිය දෙයට ඇලෙන එක කම්පා වීම. එකක්. ඊළඟට අකමැත්තෙන් තරහෙන් නේද? අකමැති දෙයට ගැටෙන එක. ඒකත් කම්පා වීමක්, සසල වීමක්. ඒ ගැටෙන්නේ ලාභ එක්කද අලාභ එක්කද? අලාභ එක. දෙවෙනි කාරණේ එක්කනේ. ලාභ එක්ක ඇලෙනවා, අලාභ එක්ක ගැටෙනවා. දෙකම සසල වීම. දෙකම සසල වීම. මොකද අපිට අරමුණු හමු වෙනකොට අපිට ඕනි කැමති එකක් නම් මගේ කරගන්න, අකමැති එකක් නම් මගෙන් බැහැර කරන්න නේ. එතකොට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හිතේ වටිනාකම් දෙන්නේ නැත්තම් කිසිම අරමුණකට අන්න එවැනි උත්තමයෝ නිවුණු අය, සැනසුණු අය, නිසල වූ හිතක් තියෙන අය, චංචල වෙච්ච අය නෙමෙයි. ඉතින් අපේ මේ ජීවිතේ රහත් භාවයට පත් වෙන කම්ම ඔය වගේ අරමුණු ඇවිල්ලා අපිව කලබල කරනවද නැත්? කලබල කරනවා. ලාභ අරමුණු, අලාභ අරමුණු ඇත්ත වශයෙන්ම අපේ ඉදිරියට ඇවිල්ලා සිත කරන්නේ අපේ හිත කොච්චර දියුණුද කියලා පරීක්ෂා කරන එකනේ. හරියට නිකන් අපි වෙනුවෙන් සාක්ෂි දරන්න කලින් අපි අවබෝධයටපත් වෙලා කියලා ලාභ හැවිල්ලා අපි ඇත්තටම අවබෝධයටපත් වෙලාද කියලා පරීක්ෂා කරනවා. අලාභ ඇවිල්ලා වෙන්නේත් මොකද්ද? අපි ඇත්තටම තේරුම් අරන්ද ඉන්නේ කියලා පරීක්ෂා කරනවා. මොකද මේ දේවල් එක්ක ඉන්නකොට අපි සමහර වෙලාවට අපිටම රැවටෙන වෙලාවලුත් තියනවද නැද්ද? තියනවා. දැන් ගොඩ කාලයක් තමන්ගේ ඉඩම් අක්කර දෙකත් එක්ක වැඩ කරගෙන යනවා. ඉතින් හරක එක්කක් තමන්ගේ ඉඩමට ඇවිල්ලා නුන්ගේ හරක එක්කත් තනකොළ ටිකක් කන්නේ නැති තරම් තමන්ගේ ඉඩම සුරක්ෂිත වෙන්න පටන් ගන්නවා. කාලයක් යනකොට අයිතිය තහවුරු වෙලානේ. ඊට පස්සේ ඉඩමත් එක්ක වැඩ කරගෙන යන එක්කෙනෙකුට ටික ටික හිතෙන්න පුළුවන් දෙයක් තමයි දැන් නම් මට මේ ඉඩ කඩන් ගැන නම් කිසි ඇලීමක් නැද්ද කොහෙදයි. එහෙම හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒක එහෙමද කියලා බලාගන්න නම් මොකද වෙන්න ඕනේ? වෙන්න ඕන දේ තමයි ආණ්ඩුවෙන් අඩුම ගම් සභා පාරක් හරි තමන්ගේ ඉඩම උඩින් කපන්න පටන් ගන්න ඕන. එතකොට තමයි බලා ගන්න පුළුවන් ඉඩමට ඇලීම තියේද නැද්ද. එතකන් හිතෙන්නේ මට මේවා ගැන දැන් කිසි ඇලීමක් නැහැ කියලා.
ඊළඟට උපාසිකාවන්ට උපාසක මහත්තුරුන්ට තමන්ගේ බිරිඳ ගැන සැමියා ගැන වුණත් දීර්ඝ කාලයක් හිතනකොට ජීවත් වෙනකොට හිතෙන්න පුළුවන් එකක් තමයි දැන් නම් මට එහෙම කාමභෝගී ඇලීමක් නෑ වගේ. එහෙම හිතෙන්න පුළුවන්. ඒකත් එහෙමද කියලා බලා ගන්න නම් මොකද වෙන්න ඕනේ? ඒ ඇත්ත හරි ඒ ඇත්ති හරි වෙන කෙනෙක් එක්ක ටිකක් ඇයි හොඳයි එකට යනෝ පේන්න ඕන. එතකොට බලාගත හැකි හිත හැදිලාද නැත්නම් හැදිලා වගේ පෙනිලාද? හැදිලා කියන්නේ එකක්, හැදිලා වගේ පේනනවා කියන්නේ තව එකක්. ගොඩාක් අය අර පරීක්ෂණය තමන්ගේ ඉස්සරහට එනකන් හිතා ගන්නවා දැන් නම් හොඳටම මම හික්මිලා දමණය වෙලා හිත දැන් සසල වෙන්නේ නැති මට්ටමටම ඇවිල්ලා. කලබල වෙන්න එපා. සබාදහම ඔබේ අවබෝධය ගැන නිකන්නම් සාක්ෂි කියන්නේ නැහැ. සබාදහම ඔබගේ අවබෝධය සම්බන්ධව ඔබගේ නිවුණු බව සම්බන්ධව සාක්ෂි කියන්න කලින් ඔබගේ ගාවට ලාභ එවනවාමයි. ඊළඟට අලාභත් එවනවාමයි. ලාභයි අලාභයි එන තරමට අපි ඉන්න තැන හොයාගන්න එක ලේසිද නැද්ද? හරි ලේසි. ඒ නිසා මින් පස්සේ ඒ රාෂ්ටක එහෙම එනවට කලබල වෙන්න එපා. මොකද හේතුව ඔය නක්ෂත්‍ර කරන කට්ටිය කියනවා ඒ රාෂ්ටකයක් එහෙම ආවොත් ලාභයි කියලාද අලාභයි කියලාද? හරි අලාභය කකුල් අත පය වුණත් කැඩෙන්න පුළුවන්ය. තියෙන දේවල් ගින්නට වතුරට අහුවෙන්න පුළුවන්ය. ඔහොම කියනවා. ඊළඟට සමහර ග්‍රහයෝ ගැන කියනවා අසුවල් ග්‍රහය ලැබුවා නම් හොඳටම හොඳය. අපි සෙනසුරු ලැබුණම අලාභ කියනකොට සිකුරු ලැබුවම ලාභයි කියලා කියනවා. මම ඔබට යෝජනා කරනවා ඒ දෙකම ඔබව පරීක්ෂා කරන්න එන ධර්මතා දෙකක් ලෙස දකින්න. ලාභ සහ අලාභ. එතකොට තමයි ඔබට බලා ගන්න පුළුවන් ඔබට තව කොච්චර පුහුණු වෙන්න තියෙද කියලා. අලාභ ආවෙම නැතොත් ජීවිතේ ඇත්තටම ඔබට ජීවිතේ අලාභ ලෙස දේවල් ඔබේ ජීවිතේ ආවේ නැත්තම් ඔබ මෙච්චර පරිණත වෙයිද? නෑනේ. වෙච්ච අලාභනේ එක එක්කෙනා කරපු අලාභ හින්දා අද ඔය ඇත්තෝ කියනවා දැන් මට හැරෙනකොට තේරෙනවා කියලානේ. එතකොට අලාභ නිසා ඔබට ලාභ වෙලා නැද්ද? ලාභ වෙලා තියෙනවා. මොකද්ද ලැබිච්ච අලාභ නිසා ලැබිච්ච ලාභේ? තමන්ට ලොකු දරා ගැනීමේ ශක්තියක් නේ. අලාභ උනේ කොහොමද කියලා හොඳ ප්‍රඥාවක් නේ. ඒවත් එක්ක හිත කඩා වැටෙන හැටි ගැන හොඳ නුවණක්. ඒ ඔක්කොටම වැඩිය අලාභ වෙන කාලෙට තමයි බලා ගන්න පුළුවන් අපේ වටේ ඉන්නේ උන් ගාන කීයද කියලා. කොච්චර ලාභද ඒවනේ. එතකොට ඔය ඇත්තන්ට මා යෝජනා කරනවා අලාභ ඇතුලේ තියෙන්නේ අලාභ විතරක් නෙමෙයි. ඒකෙම අනිත් පැත්ත එතකොට ලාභ ඇතුලේ තියෙන්නේ ලාභ විතරක් නෙමෙයි. සෑම ලාභයක් ඇතුළෙම අලාභෙකුත් තියෙනවා. සෑම අලාභයක් ඇතුළෙම ලාභයකුත් තියෙනවා. ඒකනේ ලාභෝ අලාභෝ එකටම දේශනා කරලා තියෙන්නේ. අස්මින් සති ඉදං හෝතිනේ. ලාභ ඇති කල්හි අලාභද වේ. මේ ඇති කල්හි මෙය වේ කියපු ධර්මෙම තමයි. අලාභ ඇති කල්හි ලාභ වේ, ලාභ ඇති කල්හි අලාභ වේ. අස්මින් අසති ඉදං නොහෝති. ලාභ නැත්තම් අලාභ කියලා ධර්මිකුත් නැහැ.
අලාභ නැත්තම් ලාභ කියලා ධර්මයක්වත් නැහැ. ඔය ධර්ම දෙකම එකක් හේතු ප්‍රත්‍ය කරගෙන අනික පවතිනවද නැද්ද? පවතිනවා. ඒ කියන්නේ ලාභවලට මනසේ වටිනාකම් දීම ඉවර වෙච්ච තැන අලාභවලට වටිනාකම් දීමත් ඉවරයි. අලාභවලට වටිනාකම් දීම ඉවර වෙච්ච තැන ලාභවලට වටිනාකම් දීමුත් ඉවරයි. නිවෙන හැටි පේනවනේ නේද? නිවෙන්නේ එතනින්. සැනසීම උදා කරගන්නේ මේ ලෝකෙදිම එතනින්. මේ ගෞතම බුද්ධ ශාසනයම විමුක්තිය හොයාගන්නේ අන්න ඒ අවබෝධය ඇතුලේ. එහෙනම් ඔබ ඊටාම ප්‍රඥාවන්ත, ඊටාම නැනවත් හොඳ බෞද්ධයෝ වෙන්න ඕනේ. ලාභ නිසා, අලාභ නිසා හිත සසල කරගන්නේ නැතුව ඒ අවබෝධ කරගන්න ඕන. මොකද ඔය ලාභ කියන්නේ එක්තරා විදියකට ගත්තොත් කර්මඵල විපාකනේ. අලාභ කියන්නේ කර්මඵල විපාක. කර්මඵල විපාක. අවිද්‍යාව නිසා රැස් කරපු එක්ක පුඤ්ඤාභි සංඛාර එක්ක අපුඤ්ඤාභි සංඛාරනේ. අවිද්‍යා පච්චය සංඛාර කිව්වනේ. අවිද්‍යාව නිසා එක්කෝ අපි පින් රැස් කරගන්නවා එක්කෝ අපි පව් රැස් කරගන්නවා. පින් රැස් කරගත්තුවට ලාභ එනවා, පව් රැස් කරගත්තුවට අලාභ එනවානේ. එතකොට ඔබ අවබෝධ කරගන්න ඕනේ මේ සසර ගමනේ ලාභයි අලාභයි දෙකම අපි රැස් කරපුවද නැත්ද? අපි වපුරපුවා. අපි වපුරපුවා. ඒවා හේතුඵල ධර්මයක් අනුවයි අපිට ලැබිලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ලාභයේම හෝ අලාභයේම නවත්තන්න බෑ. ඒ එන වෙලාවේදී සති සම්පජාඤ්ඤය දිනු කරගන්න. සති සම්පජාඤ්ඤය. යෝනිසෝ මනසිකාරය පවත්ත ගන්න. ලාභ එනකොටත් අලාභ එනකොටත් මොකද්ද? යෝනිසෝ මනසිකාරය පවත්ත ගන්න. අන්න එහෙම වුණොත් මාරයාට වසඟ වීම ටිකක් හරි අඩු කරගන්න පුළුවන්. නැත්තම් ලාභ නිසාත් මාරයාට වසඟ වෙන්න පුළුවන්, අලාභ නිසාත් මාරයාට වසඟ වෙන්න පුළුවන්. දැන් අර කිව්වේ ධර්මයේ යේ චිත්තං සංයමෙස්සන්ති කියලා. යමෙක් හිත සංයමයටපත් කරගන්නවා කොතනදිද? අර ඇහැයි රූපේ සිතයි එකතු වෙන වෙලාවෙනේ. ඒක අර ලාභ ආරම්මණය හෝ අලාභ ආරම්මණය අපි ඉදිරියට එන වෙලාවේ තමයි සංවර වෙන්න ඕනේ. සංවර වෙන්න ඕනේ. හිත සංයමයටපත් කරගන්න ඕනේ. නැත්තම් ලාභ පෙරපිනටක ලැබිච්ච ලාභින්ද ආපහු අකුසල සංස්කාරයක් රැස් වෙන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් සමහරුන්ට හම්බෙච්ච රූපේ හින්දාම විනාශ වෙනවනේ. දස අකුසල්ම කරගන්න රූපේ මුල් කරගෙන. සමහරුන්ගේ හඬේ ශක්තියෙන් දස අකුසල්ම කරගන්න යනවනේ. මොකද එයාට තියෙන ලොකුම ලාභේ හඬ. හොඳ හඬක් තියෙනවා. ඒ හඬ නිසා එයා ඊළඟට හදාගන්නේ අපායේ වැටෙන පාරක්. ධන දාන්නේ කෙත් වතුනේ. ඔය කොයි දේත් ලාභ පෙර පින් කරලා තමයි හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒවත් එක්ක සති සම්පජාඤ්ඤේ යෝනිසෝ මනසිකාරයෙන් වැඩ නොකරොත් නම් පිනට ලැබිච්චයින්ම අපායේ යන්නත් පුළුවන්. පිනට ලැබිච්චයින්ම අපායේ යන්න පුළුවන්. තව එක්කෙනෙකුට අලාභ ලැබෙන්නේ පවට කියමුකෝ. කරපු පව නිසා ඊටාම අයහපත් දේවල් ජීවිතේට ළඟා වෙමින් තියෙද්දී සති සම්පජාඤ්ඤයෙන් හිටියොත් ඒ අලාභය ලාභයක් කරගන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මට එකපාරක් මගේ හිත මිත්‍රයෙක් අපූර්ව කතාවක් කිව්වා. ඒ තමයි එයාගේ මව් කරන ක්‍රියාවක් ගැන. එයාගේ මව් මොන පින්කම කරත් ඉස්සෙල්ලාම පින් දෙන්නේ මිය ගියපු එයාගේ ස්වාමි පුරුෂයාට.
හැබැයි මගේ මිත්‍රයා මට කිව්වා අපේ හානේ මම නම් අපේ තාත්තට පින් දෙන්නේ නැහැ කියලා. ඒ ගැන මගේ නම් කිසි උනන්දුවක් නැහැ. මට හරි පුදුම කාලයක් තිබුණා අපේ අම්මා මොකද මේ මෙච්චර යාට පින් දෙන්නේ කියලා. මොකද ඉන්නකම් කරේ අම්මට තඩි බාපු එක. කරදර කරපු එක. බීලා එක එක විගඩම් කරපු එක. අපි ජීවිතේ ගොඩ නගා ගත්තේ හරිම අමාරුවෙන්. මට නම් තාත්තට පින් දෙන්න තරම් එහෙම ඇඟීමක් නැහැ. අපේ අම්මා දිගටම හඳුරුනේ එහෙම එයාටම තමයි පින් දෙන්නේ. කොයි දේ කරත් මුලින්ම පින් දෙන්නේ නම කී එයාට. දවසක් මගේ මිත්‍රයා එයාගේ අම්මගෙන් අහනවා මොකද අම්මා එහෙම තමන් මෙච්චර අපිට වද දීපු මිනිහයාටම පින් දෙන්නේ කියලා. ඒ අම්මා කියනවා මට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා තෝරලා දුන්නේ ওই මිනිහයානේ. ඒ ගුටි කාපුවා ඇඳ යට රිංගපුවා එනකොට පිළිකන්නට දුවපුවා ඒවා එක්ක තමයි මේ ජීවිතේ දුකයි කියලා මම අවබෝධ කරගත්තා. ඒ නිසා එයා තමයි මගේ ගුරුවරයා. මං අහපු බණවලට වඩා මට දුක කියන්නේ මොකක්ද කියලා මේ මිනිස්සයා නිසා තේරුණා. ඉතින් මම මුලින්ම පින් දෙන්නේ එයාට. බලන්නනේ. මහා ඒ කියන්නේ ඇත්තටම රැස් කරගත්ත අපුඤ්ඤාභි සංකාරයක විපාකනේ එන්නේ. දැන් ඕන්නම් එතුමියට තිබුණේ නැද්ද වෛර කර ඉන්න? උපෝපං ජාතිවත් ඔය මිනිහ හම්බෙන්න එපා. දෙකට පේන්න එපා. ඔහොම වෛර කර ඉන්නත් පුළුවන්. ඒ වෙනුවට යම්ම කල්පනා කරනවා මේනම් මට දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ලැබිච්ච අවස්ථාවක්මයි. අලාභයෙන් ලාභයක් ඉපදෙව්වද නැත්? ඉපදෙව්වා. අලාභයෙන් ලාභයක් ඉපදෙව්වා. ගොඩාක් අය කරගන්නේ අලාභයෙන් තව අලාභ උපදව ගන්නවානේ. එහෙම අකමැති දුක්ඛිත ඊටාම අලාභදායි දේවල් කෙනෙක් නිසා Tamanට විඳින්න වෙනකොට වෛර කර ක්‍රෝධ කරනේ පොල් ගහ දේවාල ගාන ගිහිල්ලා සාප කර අර මේ ගාල්ල පැත්තේ එක දේවාලයක් තියෙනවා. ඒක තියෙන්නෙම මිරිස් සම්බරන්න. හොඳේ තැන දන්නව ඇතිනේ නේ. තියෙන්නෙම මිරිස් සම්බරන්න ඒක. පිහිලා මිරිස් සම්බරනවා. කබල රත් වෙන්න තියලා අබ දානවා. පුපුරනකොට හිතනවා මේ වගේ තමයි පුපුරන්න ඕනේ කියලා. ඉතින් හරි පව් කරගන්න. ඇත්තටම මේගොල්ලෝ යන්නේ ප්‍රශ්න හින්දාද නැද්ද? ප්‍රශ්න හින්දා. එක එක්කෙනාගේ හතුරුකම් වලට මූණ දීලාද නැද්ද? මූණ දීලා. හැබැයි ඒ හතුරුකම් සසර අකුසල කර්ම විපාක ලෙස තේරුම් ගත්තනම් ඒගොල්ලෝ අලාභ නිසා තව අලාභයක් උපදගන්නේ නැහැ. බෞද්ධයෙක් බවට කෙනෙක්පත් වුණොත් නියම බෞද්ධයා තේරුම් ගන්නවා මේ ලාභ කියන්නේත් කර්මඵල විපාකමයි අලාභ කියන්නේත් කර්මඵල විපාකමයි. එක්කෝ සසරේ කරපුවා එක්කෝ මීට පැයකට කලින් කරපුවා. මොනවා වුණත් එන්නේ මොනවද? හිතලා මතලා කරපු ක්‍රියාවේ ප්‍රතිඵලය. කර්මඵල විපාකනේ. හිතලා මතලා කරපුවානේ. දැන් මෙතෙන්ට මං ආපු සැනින් මෙතන කාට හරි බැනගෙන ගියා නම් සමහර විට බණ අතරතුරේ මිනිස්සයා ගිහිල්ලා දෙකක් දාගෙන ඇවිල්ලා බණ ඉවර වෙන්න කලින් මං අල්ල ගන්නත් පුළුවන්ද බැරිද? පුළුවන්. එතකොට ඒකට මට කියන්න පුළුවන්ද සංසාරේ කරපු පවක් පළ දුන්න හල්දුම් මුල වංශලේදී නෑ නේ. ආපු ගමන් කරපු පව තමයි නේ. ආපු ගමන් මම යවුවා බීජ ටිකක් අස්වැන්න හම්බ වෙනවා බණ ඉවර වෙනකොට. තේරෙනව නේද කාරණා? මේ හොඳට තේරුම් අරගන්න. එතකොට අපිට හොඳට එනවා අපේ ජීවිතයේ අවබෝධයක් මට අලාභ සහ ලාභ කියන දෙකම මම දැනුවත්ව රැස් කරපුවානේ. ඒ දෙකේම තියෙන විශේෂත්වය මොකද්ද? අලාභත් වෙනස් වෙනවා ලාභත් වෙනස් වෙනවා. ඔය කේන්දර බලන මිනිස්සු උනත් කියන්නේ ඉතින් සිකුරා ජීවිතේ පුරාම කියලාද අවුරුදු 2කමාරයි කියලාද?
අවුරුදු දෙකමාරකුත් දවස් 10යි නේ. එහෙමනේ ගියා. ඒ කියන්නේ తాවකාලිකයි නේ. සෙනසුරු ගැන කියන්නේත් එහෙම්ම තමයි. සෙනසුරු ගැන කියන්නේත් එහෙම්මයි. මෙතුවක් කාලයක් තමයි සෙනසුරු. ඊට පස්සේ වාට හොඳ කාලයක් එනවා. ඒ කිව්වේ අන්තිමටම තේරුම් ගන්න තියෙන එක දෙයයි. ලාභත් අනිත්‍යයි, අලාභත් අනිත්‍යයි. එහෙනම් අලාභ සහ ලාභ කියන දෙකටමයි ති පොදු ධර්මය අනිත්‍යතාවය. අනිත්‍යතාවය. මොකද ඒ හේතු නිසා සැකසිච්ච ලාභ සහ අලාභ නිසා. හේතු අනිත්‍යයි නම් ඵලයත් අනිත්‍යයි. අනිත්‍ය දේවල් මම කරගත්තොත්, මගේ කරගත්තොත්, මගේ ආත්මය කියලා දැඩිව අල්ලගත්තොත්, උපාදානෙ වුණොත් දුකයිද නැත්? දුකයි. දුකයි. ඇත්තටම කිසිම ලාභයක් නේ, අලාභයක් විදියට ආපු සිතුවිල්ලක් කියමුකෝ. ඉතින් අපිට එන සිතුවිල්ලක්, අපිට පහළ වෙන එක සිතක්, ඒ විදියට පවතින්නේ කොච්චර වෙලාවයිද? චිත්තක්ෂණ 1යි. කුඩා චිත්තක්ෂණ නම් 3යි, මහා චිත්තක්ෂණයක් විදියට ගත්තොත් 1යි. උපාද, තිත්ති, භංග. ඉපදිලා, පැවතිලා, නැති වෙලා යනවා. කර්ම විපාකයක් විදියට ඉපදිච්ච සිතක් නම් චිත්තක්ෂණයක් ඇතුළත. කොච්චර පොඩි වෙලාවදනේ? කොච්චර පොඩි වෙලාවද? භෞතික දෙයක් නම් චිත්තක්ෂණ කීයයිද? උපාද තිති භංග අතර කාලේ චිත්තක්ෂණ 17යි කියලා අභිධර්මයේ. පළවෙනි චිත්තක්ෂණයේදී උපදින දෙයක් චිත්තක්ෂණ තව 15ක් වෙනස් වෙවි පවතිනවා කියලා ධර්මයේ. ඊළඟට 17 වෙනි චිත්තක්ෂණයෙන් පසුව ඒ දේ නෑ, භංග වෙන එකක් උපදිනවා. ඒ නිසා මේ හැම ධර්මයක්ම අනාත්මයිද නැත? අනාත්මයි. හැම ධර්මයක්ම අනාත්මයි. එහෙම නොවෙනස්ව ඉදිරියට යන කිසිම ලාභයක්වත් කිසිම අලාභයක්වත් නැති නිසා අපි කලබල වෙන එකේ තේරුමක් තියේද? නෑ. ලාභත් වෙනස් වෙනවා නම්, අලාභත් වෙනස් වෙනවා නම් මොකටද කලබල වෙන්නේ? කලබල වෙන්න එපා. සමහර විට ඔය දෙක, ඒ කියන්නේ ලාභයක් අලාභයක් වෙන්නයි, අලාභයක් ලාභයක් වෙන්නයි ගත වෙන කාලයේ චිත්තක්ෂණයයිනේ. ඔක්කොම අනිත් පැත්ත ගන්න පුළුවන්. එක චිත්තක්ෂණයක්. කලබල වෙන්න එපා කියන්නේ වෙනස් වෙන ඒවා. ලාභ අලාභ දෙකම සැකසීලා තියෙන්නේ අනිත්‍යතාවයට අයිති කර්ම ශක්තියින්ගෙන් නේ. සංස්කාර වලින්. ඒකයි කලබල වෙන්න එපා කියන්නේ. නොසෙල්වි ඉන්න කියන්නේ. සසල නොවන හිතක් ලාභ අලාභ හමුවේ පවත්ත ගන්නට කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ ඒකයි. හොඳට මේව තේරුම් ගන්න ඕනේ. ඊළඟට යසාය සත් එහෙම තමයි. දැන් මේ මහජනයා රැස් වෙලා තියෙන්නේ මගේ යසස පැතිරි ගිහිල්ලා නේ. යසස පැතිරි ගිහිල්ලා. බද්දිය හාමුදුරුවෝ එනවලු. හොඳට බණ කියන හාමුදුරුවෝ නේද? යන්න ඕනේ බලන්න. හොඳ හාමුදුරුවෝ. ඔහොම මං ගැන අල්දුම් මුල්ල තුඹ තැන්න දක්වාම නේද? අනිත් පැත්තෙන් හපුතලේ පැත්ත දක්වාම ඉතින් බැනර් දැකලා පැතිරෙන්නේ නැතිනේ යසස. ඔයත් හිතනවද ඔය කතා කරපු ටිකේ කතා කිරෙන්නේ නැත්තේ මගේ හොඳම විතරයි කියලා? වෙන්න බෑ. කීයටවත් වෙන්න බෑ. එහෙම කොහේවත් කීර්තිය විතරක් උතකලාව පැතිරෙන්න විදියක් නැහැ. එහෙම පැතිරෙන්න දෙයක් නැහැ. සමහර විට හරි හොඳ හාමුදුරුවෝ නේද කියලා කියන ගමන් ලක්ෂයක් ගන්න මැති නේද? ඒවත් පැතිරෙන්න ඇති. මං ඒ හාමුදුරුවන්ගෙන් ඇහුවා ඇත්තටම හාමුදුරුවෝ වාහනේ කුලිය ගෙවා ගන්න හයියක් තියේද ඔය ඇත්තන්ට කියලාත් නේ. හාමුදුරුවෝ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. බනට කුලි නෙමෙයි.
මං එන වාහනේ ගාස්තුව ගෙවා ගන්න හරි පුළුවන්කමක් තියෙන පිරිසක්ද ඉන්නේ කියලා තමයි මං ස්වාමීන් වහන්සේගෙන් ඇහුවේ. හැබැයි ඒ වුණාට පැතිරෙන්නේ කොහොමද? ලක්ෂයක්වත් නැතුව කොහෙද? ටීවී එකේ ඉන්නවා. ඒකයි අපි කලබල වෙන්න ඕනේ. යම් තැනක කීර්තිය පැතිරෙනවා කියලා ආරංචි වුණොත් එතනම හිතා ගන්න පද ටිකක් හැදෙනව ඇති කියලා. එතකොට කිසි කලබලයක් එන්නේ නැහැ. දැන් අපේ ස්වාමීන් වහන්සේගේ අපේ ස්වාමීන් වහන්සේ ඉතින් මේ ශිෂ්‍යත්ව දෙනවලු සමාජ සේවා කරනවලු. ඉතින් පලාතේ ඒවා පැතිරෙන්නේ නැතිනේ නේ. අසුවල් පන්සලේ හාමුදුරුවෝ තමයි ශිෂ්‍යත්ව ටික දෙන්නේ. එවුන් පැතිරෙනවා ඇති. පැතිරෙනවත් එක්කම පැතිරෙනවා ඇති. කොහෙන්ද දන්නේ සල්ලිනේ. NGO පාරක්වත් දන්නේ නැහැ. එහෙම තමයි සායනස්. ඒකන ඔබ වහන්සේගේ හොඳ පැතුරු. නරක නොපැතිරි තියෙන්න බෑ. මගේ නරක පැතුරුනොත් හොඳ පැතිරෙන්නේ නැතුව තියෙන්න බෑ. හොඳ පැතුරුනොත් නරක පැතිරෙන්නේ නැතුව තියෙන්න ඒව පදනම් සහිත ඒවට වඩා ගොඩක් ඒව මොනවද? පදනම් විරහිතයිද නැද්ද? එක දවසක්වත් නායක හඳුරු ඇසුරු නොකරපු අයත් නේ. හුන්ට කතා පවත්වන්න දන්න. මාත් එක්ක එක පැයක්වත් ඇසුරු කරලා නැති අයත් මම ගැන දෙනවා චරිත සහතික ජීවිතේම ඇසුරු කරලා වගේ. මොකද කරන්නේ? කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. ඔබගේ යසසනේ යම් තැනක පැතිරෙනවද? ඒ පැතිරෙන්නේ ඔබ රැස් කරපු කර්ම විපාකයක්මයි. ඔබගේ අයස යම් තැනක පැතිරෙනවද? ඒකත් ඔබම රැස් කරපු කර්ම විපාකයක්මයි. මොකටද කලබල වෙන්නේ? ඔය දෙකින් එකකටවත් කලබල වෙන්න එපා. සිහිනුවණින් යසස පැතිරෙනවා කියලා දැනගන්නකොට පුළුවන් තරම් අනතිමානී වෙන්න. හිතින් නම් වටිනකම් දෙන්න එපා. විඳවන්නම වෙනවා. දැන් මං ගැන හොඳ පැතිරෙනවලු කී හිතන්න ගියොත් එහෙම ආය අඬන්න වෙන දවස වැඩි ඈතක නෙමෙයි. වැඩි ඈතක නෙමෙයි. මං ගැන නරක පැතිරෙනවා කියලා අඬන්න ඕනෙත් නෑ. මොකද පොඩ්ඩක් හරි නරක පැතිරෙනවා නම් පැතිරෙන්නේ හොඳත් පැතිරෙන කෙනෙක්ගෙමයි නේ. පොඩි හරි හොඳක් කතා වෙන එක්කෙනෙක්ගේනේ පොඩි හරි නරකකුත් කතා කරේ. ඒ නිසා යසසයි අයසයි නේද? දෙකම එකට අයසෝ යසෝච දෙකම එකට සම්බන්ධයි. දෙකම හේතුඵල ධර්ම. ඒ නිසා තණ්හාව හදා ගන්නත් එපා. ඒව නිසා මාන්නේ හදා ගන්නත් එපා. ඊළඟට දෘෂ්ටි හදා ගන්න එපා. යස අයස නිසාවත් ලාභ අලාභ නිසාවත් තණ්හා හදා ගන්නත් එපා නේද? ඊළඟට මාන හදා ගන්නත් එපා. දෘෂ්ටි හදා ගන්නත් එපා. මොකද හේතුව? තණ්හා මාන දිට්ඨි කියනනේ ඔය සංයෝජනයන් දුරු නොකර ගන්න තාක්කල් අපේ විඳවිල්ල ඉවරයක් නෑ. තණ්හා මාන දිට්ඨි දුරු වෙන්නම ඕනනේ අපි සම්පූර්ණ දුකින් නිදහස් වෙන්න. ඒ නිසා තමන් හමුවට එන ලාභ නිසා, අලාභ නිසා, කීර්තිය නිසා, අපකීර්තිය නිසා ඔබගේ මනසේ ඔය ධර්ම නරක සංයෝජන ධර්ම තුන සසරට අපිව ගැට ගහන, අපිව බැඳලා තියෙන මේ සංයෝජන ධර්ම තුන තව පෝෂණය වෙන එක හරි නවත්ත ගන්න ඕනේ. අඩුම තියෙන එක ගලෝදා ගන්න අමාරු නම් මොකද්ද කරන්න ඕනේ? මුලින්ම තව වැඩි වෙන එක නේ. මේ ඇටේරියා ගස් වගේ වැඩෙන එක, තව වැවෙන එක නවත්ත ගන්න ඕනේ. නවත්ත ගන්න නම් ලැබෙන ලාභයක් ගානේ, අලාභයක් ගානේ, කීර්තියක් අපකීර්තියක් යස අයස ගානේ අපි සිහියෙන්ම ඉන්න ඕනේ. නුවණින්ම ඉන්න ඕනේ. මේ නම් කර්මඵලමයි. මේවා ලැබිලා තියෙන්නේ හේතුඵල ධර්මය අනුවමයි. ඒ නිසා මේවා ත්‍රිලක්ෂණයට යටත්මයි නේ. මට ඇලෙන්න තරම් දෙයක්වත්
ගැටෙන්න තරම් දෙයක්වත් මෙහි නෑ කියන එක නිතර මතක් කරගන්න. නිතර දැනගෙන ඒක අවබෝධ කරගෙන කටයුතු කරා. මොකද ඒක ඔබට හරීම සැනසෙල්ලක් ඇති. මේ අපේ ආතතිය, විසාදය, ඔය කියන මානසික රෝගනේ ඔය ඔක්කොම මේවා අඳුනගත්තේ නැතොත් වෙනේවනේ. ලාභවලට සීමාවක් නැතුව හිතින් වටිනාකම් දීලා හීන දකින්නවනේ. ඉතින් ඒ හීන කඩන් වැටුනහම ડિප්‍රෙෂන්ද නැද්ද? ડિප්‍රෙෂන්. හොඳටම ඉතින් ආතතියනේ නිින්ද යන්නේ කන්න බෑ කනේව දිරවන්නේ රෑ එළි වෙනකන් දෙගොඩ හරියට කාමරේ පුරා ඇවිදිනවා වතුර බොනවා ඇවිදිනවා දාත් මිටි කනවා නිින්දෙන් හූ කියාගෙන නැගිටිනවා කොච්චර ප්‍රශ්නද ඔක්කොම බැලුවොත් එක්කෝ කැමැත්තකට වටිනකමක් දීලා එක්කෝ අකමැත්තට වටිනකමක් දීලානේ ලාභෙටයි අලාභෙටයි ඊළඟට කීර්තියටයි අපකීර්තියටයි වටිනකමක් දීලා හිතෙන් වටිනකම් දෙන්න විඳවිල්ල වැඩි අසහනෙ වැඩි ඊළඟ කාරණේ නිന്ദා ප්‍රශංසාච මේ සභාවේ ඉන්නවද එක්කෙනෙක් හරි අත උස්සලා කියන්න පුළුවන් කෙනෙක් මට නම් කවදාවත් කවුරුවත් නිന്ദා කරලා නැහැ කියලා ඉන්නවද කෙනෙක් නිന്ദා විඳපු නැති කිසිවෙක් මෙතන නැහැ ඒකේ අනිත් පැත්ත මොකද ප්‍රශංසා ලැබපු නැති කෙනෙකුත් නැහැ හැමෝම ප්‍රශංසාත් ලැබලා තියෙනවා හැමෝම නිന്ദාත් විඳලා තියෙනවා නිന്ദා ප්‍රශංසා භාග්‍යවතුන් වහන්සේ වදාළ නත්ති ලෝකේ අනින්දිතෝනේ නිന്ദා ලැබපු නැති කෙනෙක් නම් මේ ලෝකේ නැහැ කියලා බුදුහාමුදුරන්ටත් පුරාම නිന്ദා ආවද නැත අපුරාම චින්චමාන විකාවදනේ අක්කෝස භාරද්වාජද තව කී දෙනෙක්ද නේ හරියට පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ නිගණ්ඨ ශ්‍රාවකයෝ නේ හරියට බුදුහාඳුරන්ට නිന്ദා පහස කරා ශ්‍රාවකයින්ට මොන තරම් නිന്ദා පහස කරා හැබැයි උන්වහන්සේලා උතුම් බුදුවරු නිසා උතුම් ආර්යයන් වහන්සේලා නිසා අබමල් රේණුවකින් සසල වුණේ ආනන්ද හාමුදුරුවෝ එහෙමනම් ටිකක් සසල වෙච්ච අවස්ථා තියෙනවා උන්වහන්සේ ඉතින් සෝතාපන්න වෙලා විතරනේ හිටියේ අර එක කාන්තාවකගේ මල සිරුරක් හමු වුණාම පන්සලේ කොනක හංගලා තිබිලා නේද ගර්භණී මල සිරුරක් ඉතින් ඒ නගරේ ඉන්න බැරි වුණාලු ඒ නගරේ මිනිස්සු බුදුරජාණන් වහන්සේට ආර්යයන් වහන්සේලාට ඔක්කොටම මේ මහ පෞකාරයෝ ටිකක් කියලා නිന്ദා පහස කරන්න පටන් ගත්තලු දම්පැන් දීම නැවැත්තුවලු බැරිම තැන ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා ඉල්ලීමක් කරනවා අනේ ස්වාමීනි අපි මේ නගරේ අතෑරලා වඩිමු. භාග්‍යවතුන් වහන්සේ සිවුර හිම පොරවාන යන්ට සූදානම් වෙන ගමන් ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ඉතින් ආනන්ද ඊළඟ නගරෙදිත් මෙහෙම එකක් වුණොත් කොහෙද යන්නේ කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි එහෙනම් අපි මෙහෙම ඉමු කියලා. මොකද නිന്ദාවක් කෙනෙක් වළක්වන්නට අවුම මාරු කරලා හරියන්නේ නැහැ. කොහේ ගියත් කොතන හිටියත් කර්ම විපාකය එන වෙලාවට කුසල එකක් එනවා අකුසල එකක් එනවා. කර්ම විපාක කිව්වම පටල ගන්න එපා. ගොඩක් අය හිතනවා මේ කර්ම විපාක කියන්නේ මොනවා කියලාද? පව් විතරයි කියලානේ. ඒකනේ අර ත්‍රිවිල් වල මහත්තුරු ත්‍රිවිල් එක පිටිපස්සේ ගහගෙන යන්නේ පින සිංගල් කරුමේ ඩබල් කියලා. දැකලාද නේද? මම දැකලා තියෙනවා. ඒ කට්ටිය හිතනවා මේ පින කියන්නේ කරුමයක් කර්ම විපාකයක් නෙමෙයි මේ පව විතරේ කර්ම විපාකේ කියලා. ඒකනේ අහම සටහනක් දාලා තියෙන්නේ. පින එක ගුණයයිලු කර්ම දෙගුණයයිලු. ඉතින් පින කියන්නේ කර්මයක් තමයි. අපි කරපු යහපත් කර්මයක විපාකෙට කියනවා පිනක් නේ පින්ඵලයක් කුසලානිසංසයක්. අපි කරපු නරක කර්මයක ප්‍රතිඵලයට කියනවා මොනවද? පාප කර්ම විපාකයක් ආදීනවයක් නේ. පවෙහි ආදීනවයක් කියලා. ඒ නිසා හොඳට තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න ඕනේ මේ
කර්ම කියන්නේ පව් වලට විතරක් මේ ඔය බෞද්ධයෝ පුරුදු වෙලා තියෙන්නේ පව් වලට විතරයි කර්ම කියන්නේ. කකුල කැඩුනොත් කර්ම කියනවා. සුගර් වැඩි වුණත් කියනවා කර්ම සීනි කියලා. කොලෙස්ටරෝල් වැඩි වුණාම කියන්නේ කර්ම කොලෙස්ටරෝල්. නේ? මොනවාක් කන්න නෑ මේ කර්මෙ හින්දා. හැබැයි ගෙදරට කාර් එකක් ගෙනාවු දවසට කියන්නේ මගේ කර්මෙ කියලා. කියන්නේ. මගේ උත්සාහය ලෝක අමාරුවෙන් ලීසින් එක දාගත්තේ. හැබැයි ගොඩාක් උත්සාහවන්ත කොච්චර මහන්සි වීරිය වෙන අයට වුණත් කාර් එකක් තියා මේ යතුරු පැදියක් ගන්න බැරුවත් ඉන්නවද නැද්ද? ඉන්නවා. Tamanට කාර් එකක් තියෙන එක පුණ්‍ය ඵලයක් කියලා හිතන්නේ. පුණ්‍ය කර්මයක විපාකයක් කියලා හිතන්නේ. හිතන්නේ නරකක් ආවොත් විතරමයි. කර්මයක්. මා යෝජනා කරනවා අද මෙතෙන්ට ඇවිල්ලා බණ අහන්න වීමත් කර්මයක්. මොන කර්මයක්ද? පුණ්‍ය කර්මයක විපාකයක්. තේරුණාද? පුණ්‍ය කර්මයක විපාකයක්. දැන් මේ බණ අතරේ ධාරානිපාත වැස්සක් වැහුණා නම් අනිවාර්යයෙන්ම කියයි කර්මයක් කියලා. ඒක කියයි. දැන් මේ අපි මුණ ගැහිලා මේ ලස්සනට වාඩි වෙලා බණ අහන්න හම්බ වෙච්ච එක කර්මයක් කියලා කියන්නේ. කර්ම විපාක තමයි ඔක්කොම. පුණ්‍ය කර්මවල විපාකනේ. සමනානංච දස්සනම් පුණ්‍ය කර්මනේ. කාලේන ධම්ම ශ්‍රවණ, කාලේන ධම්ම සාකච්ඡා. මේවා ඉතින් මේ උතුම් මංගල ධර්ම අපේ ජීවිතේට මුණ ගැහෙනවා නම් සංසාරේ කරපු පුබ්බේචකත පුඤ්ඤතානේ. එක්ක සසර කරපු පිං, එක්ක මෙලව කරපු පිං. දික්ත ධම්ම වේදනීය විදියට හරි, උපපජ්ජ වේදනීය විදියට හරි, අපරාපර්ය වේදනීය විදියට හරි ඇවිල්ලා අපිම කරපුවානේ. අපිම කරපුවා. ඒකින්ද කවදාවත් හරි ඔය ඇත්ත මේ කර්ම කියන වචනේ පවට විතරක් අදාළ කරන්න එපා. ඒක වැරදි එකක්. කර්මය පුණ්‍ය කර්ම තියෙනවා, පාප කර්ම තියෙනවා. අකුසල කර්ම තියෙනවා, කුසල කර්ම තියෙනවා. සුක්ල කර්ම තියෙනවා, කන්න කර්ම තියෙනවානේ. කළු කර්ම, සුදු කර්ම, පින් කර්ම, පව් කර්ම, කුසල කර්ම, අකුසල කර්ම හැම එකටම පොදු වචන තමයි මොකද? කර්ම. කර්ම කිව්වේ මොනවද? චේතනාහං වික්ඛවේ කම්මං. ඒ ක්‍රියාවට මුල් වෙච්ච චෛතසිකනේ. චේතනා ධර්මයි. කොච්චර නිර්වුල්ද නේ? හරිම නිර්වුල් දේශනාවක් නේ තථාගත දේශනාව. ආය අපිට මේ පණ යනකම් කල්පනා කරන්න දෙයක් නැහැ. සත්‍ය අවබෝධ බුදුහාමුදුරුවෝ සත්‍ය අවබෝධ කරගෙන තියෙන්නේ. අවබෝධ කරන් අපිට වදාලා අපිට තියෙන්නේ උන්වහන්සේ අපිට දේශනා කරපු දේ තේරුම් ගන්න විතරයි. අමුතුවෙන් හොයලා අවබෝධ කරන්න දෙයක් නැහැ. උන්වහන්සේ වදාළ දේ හරියට සිහි කල්පනාවෙන් අහුම්කම් දුන්නොත් අපිට වර්ධින්න විදියක්. ඒ හින්දා හොඳට අවබෝධ කරගන්න ඔය නිന്ദා ප්‍රශංසා කියන ඒවා බුදුහාමුදුරුවන්ටත් ආවද නැද්ද? ආවා. එනකොට උන්වහන්සේලා තේරුම් ගත්තා මේ ආත්මේ කාරණා නෙමෙයි සංසාරික දේවල්. බුදු වුණත් එනවද නැද්ද? එනවා. රහත් වුණත් එනවා. මුගලන් හාමුදුරුවන්ට කර්ම විපාක ආවනේ. සීවලි මහරහතන් වහන්සේටනේ හොඳටම ආවේනේ. ඉපදෙන්න බැරුව 7 අවුරුද්දයි මාස 7කුයි දවස් 7කුයි හිටියලුනේ. මොන කර්ම විපාකයක්ද? පුණ්‍ය කර්මයක්ද? පවක් නේ. මේ ලෝකාන්තරීය නිරේට වඩා කළුවර තැනක්ලුනේ ගර්භාෂය. එච්චර අඳුරු අර වෝටර් බෑග් එකනේ පිරිසිදුදනේ. මේ නිකන් හොඳට කූල් වතුරද? නෑනේ. මොන තරම් අපිරිසිදු වතුර තොගයක් එක්කද ඉන්නේ? මොන තරම් කර්මයක්ද ඒ ගෙවන කාලය තුල ගෙවන. ඉතින් අවුරුදු 7ක් හිටියලු. මාස 7කුයි තව දවස් 7ක් හිටිය කියලානේ බණ පොතේ තියෙන්නේ. ඉතින් උන්වහන්සේටම ඊළඟට ආවා භාග්‍යවතුන් වහන්සේට දානේ වැරදිච්ච අවස්ථා තිබුණත් සීවලි මහරහතන් වහන්සේට දානේ වැරදුනේ නැහැ. ඉතින් පුණ්‍ය විපාකෙත් ඒකනේ. ඉතින් ඔය බෞද්ධත්වංගේ ගෙවල් වල සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරුවක් තියෙන්නේ. හැබැයි ඒක තියන් ඉන්නේ නම් කර්මඵල විපාක තේරුම් ගන්න නෙමෙයි. මිනිස්සු හිතන් ඉන්නවා ඒක තිබුණොත් කන්න හම්බෙයි කියලා. ඒ වගේ අදහසක් නේ තියෙන්නේ නේ. ඇත්තටම සීවලි මහරහතන් වහන්සේගේ පින්තූරේ දැක දැක බල බල උදේ හවස හිතන්න ඕන මොකද්ද? මේ රහතන් වහන්සේට කරපු හොඳත් ආවා නරකත් ආවා.
උන්වහන්සේගේ මූණ බලලා අත් දෙක එක්කහු කරලා වැඳලා යනා හිතන් යන්න ඕනේ මොකද්ද? මම කරන හොඳ ඒවත් මට එනවා, මං කරන නරක ඒවත් මට එනවා කියලා හොඳට මතක් කරගන්න තියෙන රූපෙනේ. අපිට මතක් වෙන්නේ මේක තියේ නම් කණ්ඩ නැති වෙන එකක් නැහැ. මතක් වෙන්න ඕන එක මතක් වෙන්නේ නැහැ. මතක් වෙන්න ඕන එක තමයි කර්ම විපාකනේ. කුසල කර්ම විපාකත් අත්විඳ උත්තමේ, අකුසල කර්ම විපාකත් බලගතුවම අත්විඳ උත්තමේ. ඒ දෙකම උන්වහන්සේගේ චරිතයත් එක්ක ඒ කතාවේ තියෙනවනේ. ඒවා තේරුම් ගන්න. නින්දා ප්‍රශංසා කියන්නේත් එහෙම. නින්දා ආවොත් ප්‍රශංසා එනවා, ප්‍රශංසා ආවොත් නින්දා එනවා. නවත්තන්න බෑ. දෙකම එනවා. අර මගේ නමම තිබිච්ච මහරහතන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා බුදුහාඳුරුවන්ගේ කාලේ. උන්වහන්සේට තව කෙටි විශේෂ නමකුත් තිබුණා. බද්දිය තමයි නම. උන්වහන්සේ මටත් වඩා මිටිහින්දද කොහෙද ලකුණ්ඩක බද්දිය කියලා. මිටි බද්දිය ආමතුරුනේ. කොට බද්දිය ආමතුරු කියලා තමයි උන්වහන්සේට කියලා තියෙන්නේ. උන්වහන්සේ හරි ලස්සනට බණ කියනවා. හරිම ප්‍රියමනාපයිලු ගිහියන්ට උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ බණට එනවනම් විශාල ප්‍රශංසා හම්බෙනවා. හැබැයි ඉතින් උන්වහන්සේ බණ කියලා ඔක්කොම කරලා පන්සලට ආවට පස්සේ පන්සලේ ඉන්න චූටි හාමුදුරුවරුත් නංගනන් කී විහිළු කරනවලු. කොටයිනේ. ඒ කල්ලලා අපහාස කරනවලු. ලකුණ්ඩක බද්දිය හාමුදුරුවෝ කොච්චර උතුම් පඬිතෙක්ද කියනවනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උන්වහන්සේ දිහා බලන් ඉඳලා සේලෝ යතා ඒක ගනෝ වාතේන නසමීරති එවන් නින්දා ප්‍රශංසාසු නසමිජ්ජන්ති පණ්ඩිතා. ඝන ගල් පර්වත උලඟට හෙල්ලෙන්නේ නැහැ. ඒ වගේ තමයි ওই ලකුණ්ඩක බද්දිය තෙරුන් වැනි පඬිවරු නින්දා ප්‍රශංසා වලින් කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ නැහැ කිව්වේ මොනවද? තණ්හා මාන දිට්ඨි හදාගන්නේ නැහැ. සුඛංච දුක්ඛං අන්තිම කාරණේ නේද? සැප සහ දුක. සැප වින්දොත් සැප ඇතුළෙම දුකකුත් තියෙනවා. ඊළඟට දුක් විඳිනවා කිව්වට සම්මුති සත්‍යේ දුක් ඇතුළෙම සැපකුත් තියෙනවද නැද්ද? දැන් ගිහි ගෙදර දුකයි කියලාමනේ කියන්නේ. ඒ කියන මිනිස්සු ඔක්කොම ගිහිගේ අතෑරියා නම් මෙලහට පන්සල් පිරිලද නැද්ද? පිරිලා. ඇත්තම කාරණේ දුක් විඳිනවා තමයි පංචකාමයේ තුල දුකකුත් විඳිනවා, පංචකාමයේ තුල සැපකුත් විඳිනවා. සැප සැකසෙලා තියෙන්නේ හේතුඵල ධර්මය අනුව, දුක සැකසෙලා තියෙන්නේ හේතුඵල ධර්මය අනුව. ඒ නිසා ඒව නිත්‍ය දේවල් නෙමෙයි. කිසිම කෙනෙකුට කිසිම රූපයකින් දුක් වේදනාවක් විතරක් ඇවිල්ලත් නැහැ, සුඛ වේදනාවක් විතරක් ඇවිල්ලත් නැහැ. ශබ්දෙනුත් එහෙමයිනේ, රහයිනුත් එහෙමයි. මුලින්ම තිත්තයි අප්පිරියයි කියලා බීපු එක වුණත් ටික කාලයක් බොනකොට පුරුදු වෙනවද නැද්ද? පුරුදු වෙනවා. අර අතිරහ කියලා කෑමක් තියෙනවනේ නේ. අතිරහ වුණත් දිගටම උදේ හවස කන්න ගත්තොත් මොකක් වෙයිද? නීරහ වෙනවද නැද්ද? ඒකත් අප්පිරිය වෙනවා. ඒකත් එපා වෙනවා. නම අතිරහ. කැවිලි වර්ගේ නම අතිරහ. අතිරහ වුණාට නීරහ වෙනව දිගටම හම්බුනවා. ඒකේ කිසිම සැපක් සැපය විදියටම ඉවර වෙලා නැහැ. ඒ හැම එකක් ඇතුළෙම අනිද්දේ අන්තර්ගතයි නේ. මොකද ඒවා හේතු ප්‍රත්‍ය අනුව සැකසිච්ච දේවල්. සැපත් එහෙමයි දුකත් එහෙමයි. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා සැප සහ දුක කියන ධර්ම දෙක හමුවේ තණ්හාව, මාන, දිට්ඨි හැදෙන එක පුළුවන් තරම් අඩු කරගන්න. මම හිතේ ඔය ඇත්තන්ට මේ අනුශාසනාව කළා. මෙච්චර වෙලා කියලා දුන්නේ මොකද? අටලෝ දහම නිසා කම්පා නොවි ඉන්න ඕනෑ කොහොමද කියලා. සරලව මතක තියාගන්න තියෙන්නේ මොකක්ද? තණ්හා, මාන, දිට්ඨි හදාගන්නේ නැත්තම් කම්පා වීමක් නැත. හැබැයි ඒක ටිකක් හරි අඩු කරගන්න හරි පුළුවන් නම් කම්පා වීම ටිකක් හරි අඩුයනේ. ඒක තමයි සරලව ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ සැනසීම උදා කරගන්න බෞද්ධෝ විදියට දරන වෑයමටයි අපේ පූජනීය
විහාරාධීශ්වර කහගොල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අද ඔබට උපකාර කළේ නේ. උන්වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක්. මේ පළාතේ ස්වාමීන් වහන්සේලා හැමෝම වැඩම කරලා තියෙනවානේ. කොච්චර හොඳ සත්පුරුෂ හාමුදුරුවෝද. තුඹතැන්නේ නායක හාමුදුරුවෝ වැඩම කරානේ. ටිකක් දුර බැහැර ඉඳලා වුණා. අපුතලේ සායනහන්සලා තවත් මේ අහල පහල සායනහන්සලා වැඩම කළා. බණහන් උන්වහන්සේලාට තියෙන ශ්‍රද්ධාවනේ. ධර්මයේ කෙරේ තියෙන ගරුත්වයනේ. පිනට තියෙන සත්පුරුෂ ලැබියාව කොච්චර වටිනවද? ඒ උත්තමයන්න් වහන්සේලා සියලු දෙනාගේම ආශිර්වාදයක් සමග විශාල පිරිසක් ඇවිල්ලා මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළා. ඉතින් ඊයේ පෙරේද ටිකක් වෙහි ගතිය තිබුණත් අද කිසිම කරදරයක් උනේ නැහැ. හොඳට පායලා පින්කම කරගන්න හරි විශාල ආශිර්වාදයක් උත් හම්බුණා නේද? කුසල කර්ම විපාකයක් ලැබුණද නැද්ද? ලැබුණා. ඒ ලැබිච්ච එකෙන් කරගත්තේ තවත් මොනවද? කුසල කර්මමයි. හොඳ විපාකයක් සැකසිච්ච වෙලාවේ තවත් අලුත් කුසල කර්මයක් රැස් කරගත්තා. කුසල් රාශියක්. ඒ විතරකුත් නෙමෙයි. කුසලුයි අකුසලුයි දෙකම දුරු කරගෙන යන්න ඕන කියන එකත් ඉක්මනින්ම මේ සසරෙන් නිදහස් වෙන්න ඕනි කියන එකත් මේ දේශනාව ඇතුලේ අදිෂ්ඨාන කරගත්තා. තින් රැස්ුණු සියලුම පින් කුසල් අපේ පූජනීය ස්වාමින් වහන්සේ වගේ උතුම් ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදි කරලා මේ ශාසනයට හදලා වඩලා අපවත් වී වදාළ 40 වසරක් ගත වෙන සැප්තැම්බර් මාසේ 29 වෙනිදා වැනි දිනක අපවත් වී වදාළ පූජනීය පින්නලම්දේ ලංකානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මේ උතුම් පින් කුසල් අනුමෝදනා කරමු. ඒ වගේම මේ විහාරස්ථානය ඉදිකරන්ට පවත්වාගෙන යන්න අපකප වෙලා මිය ගියපු හතර පෙරුවේ දායකයන්ට ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කමේ මාධ්‍ය දායකත්වය ගන්නට යෙදුන හරංකාව හූරිය හෙළ පදිංචි ජී සෝමාවතී මාතාවගේ ස්වාමි පුරුෂයාණන් ඒ වගේම ඒ මාතාවගෙත් එම පියතුමාගෙත් මව් දෙමව්පියන් ඇතුළු කොට මියගිය සියලුම ඥාතීන්ටත් ඒ වගේම විශේෂයෙන්ම ජයමණිකේ සෙනවිරත්න මැතිණිය මිය ගිහිල්ලා අදට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා එතුමියටත් බණ අහන්න ආපු ඔබ හැම දෙනාටමත් සෙනවිරත්න පවුලේ මියගිය සියලු දෙනාටත් මේ උතුම් මහා සංඝරුවන නමින් අපවත් වෙච්ච සහ මියගිය සියලු උතුමන්ටත් මේ පින් කුසල් අත්වේවා. බෞද්ධ නාලිකාව තුලින් මේ දේශනාව අහපු පිරිස නමින් මියගිය අයටත් මේ පින් අත්වේවා. උතුම් අමා මහ නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. දෙවියෝ පින් අත්කර ගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය 45 අවුරුද්දක් තමන්ගේ පැවිදි දිවියේ ගත කරන අපේ ස්වාමින් වහන්සේට කහගොල්ලේ සාමින් වහන්සේට ලැබේවා. උන්වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. කල්යාණ මිත්‍රාණික් මහා සංඝරත්නයටත් හතර පෙරුවේ දායකයින්ටත් ඒ වගේම සෙනවිරත්න පවුලේ පිරිසටත් ඒ වගේම ඒ මාධ්‍ය දායකත්වයේ ගත උපාසිකාව ඇතුළු ඒ පවුලේ ඇත්තන්ටත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් කරදර බාධක දුරු වේවා. අපල උපද්‍රව දුරු වේවා. යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. මුළු ලෝකයම නිදුක් සම්පන්න, නිරෝගී සම්පන්න, සුව සම්පන්න තනක් බවට පත් කර ගන්නට දෙවියෝ උපකාර කරත්වා. උතුම් දෙවිවරුද නිවන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මියගිය සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා වේවා. ධර්මාවබෝධයම සැලසේවා. නිවනම සාක්ෂාත් වේවා කියලා සාදු කියන්ට. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරම් රක්කන්තු මම් පරන්ති තේ. සාදු සාදු සාදු. සුපින්වත්නි, සක්විති රජකිරුළ ඔබට හිමිවුවත්
ධර්මය නිසියාකාරයෙන් වටහාගත් විට ඔබ තේරුම් ගනීවි රජෝට උනත් මායාගේ තොණ්ඩුවක් බව. ඒ අතාර්ථය ඔබට පසක් කිරීමේ අපේක්ෂාවෙන් මේ පින්වත් දේශනාව පවත්වන්නට යෙදුණු අතුරුගිරිය ආර්යනිකේතනයේ නිර්මාතෘවර ආචාර්ය ශාස්ත්‍රපති පූජනීය බාවරලේ බද්දිය අපේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේ සම්බුද්ධ ශාසනය සුරකින්නට උන්වහන්සේ කරගෙන යන්නා වූ උතුම් ශාසනික මෙහෙවර තවත් චිරහත් කාලයක් ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි අප හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සුපින්වත්නි, ඒ උතුම් වූ ප්‍රාර්ථනාවත් පෙරදැරිව ගෞරවනීය දේශකයන්න් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කිරීම සඳහා සදහැවතුන්ට ආරාධනා කරමින් හල්දුම්මුල්ල ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සිට පටිගත කරන්නට යෙදුණු මේ උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනය මෙතකින් නිමාවට පත් කරනවා. ඔබ සැමට සුවාසූ දහසක් ධර්මස්කන්ධයේ අනුභවයෙන් යහපත් වූ හෙට දවසක් උදා වේවා. සම්මා සම්බුදු සරණයි.